securing information system. Management information system මාතෘකාව යටතේ අද අපි සාකච්ඡා කරන්නේ මේ කොහොමද ආයතනයකට රාජ්‍ය ආයතනයකට එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේකේදී කතා කරන පෞද්ගලික ආයතනයකට ඒ ආයතනයක ඉලක්ක කරලා ඒකේ ආයතනයේ තියෙන දැන් අපි හිතමු ආයතනයේ ඉදිරියේදී සැලසුම් කරලා ඉන්නවා මොනවා හරි ව්‍යාපාරික මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එළියට හෝ දාන්න හරි නිෂ්පාදනය කරන්න හරි එතකොට අන්න ඒ වගේ දත්ත අතිශයින්ම වැදගත්. ඒ වගේම ව්‍යාපාරය අපි හිතමු බිස්කට් කම්පැනියක් තියෙනවා කියලා බිස්කට් කම්පැනි එකේ ඒගොල්ලන්ගේ රහසිගත තොරතුරු ඒ කියන්නේ බිස්කට් එකේ මං හිතන්නේ අමුද්‍රව්‍ය එතකොට රහස්‍ය වට්ටු ඒ රහස්‍ය වට්ටුරු දත්ත පරිගණකයක දාලා තියෙනවා නම් ඒවයේ තොරතුරු ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. දැන් එතකොට මේ අද පාඩමෙන් සාකච්ඡා කරන්නේ අන්න ඒවා සාකච්ඡා කිරීමේදී මතුවන ඒ කියන්නේ ඒ දත්ත ආරක්ෂා කර ගැනීම අන්න ඒ වගේ දේවල් තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. ඒ සඳහා ප්‍රවේශයක් විදිහට අපි ගන්නවා දැන් මෙතන ගත්තහම ලෝකේ ඒ කියන්නේ දැන් ලෝකේ රාජ්‍යයන් වල දැන් උතුරු ඇමරිකාව යුරෝපේ දකුණු ආසියාවේ දැන් මේ රාජ්‍යයන් වල මේ ඒ රාජ්‍යයන් වල අපරාධ ඒ කියන්නේ සයිබර් අපරාධ ඒ සම්බන්ධව මොනවද විස්තර ඒ කියන්නේ ඒවයි කොච්චර ලාභයක් වුණාද ඒ සම්බන්ධව තමයි මේ බිලියන ගණන් වලින් තමයි මේ විදිහට සයිබර් අපරාධ පිළිබඳ විස්තරයක් තමයි මේක දීලා තියෙන්නේ. අතරම ගත්තහම ඊළඟට මේ සයිබර් අපරාධවලදී අන්තර්ජාලය ඔස්සේ පරිගණක වලට ඇවිල්ලා පරිගණක වල දත්ත විනාශ කිරීම ඒ වගේම තව අපි ගන්න පුළුවන් දැන් software වල දැන් ආයතනයට මොකක් හරි ව්‍යාපාරික මෘදුකාංග තියෙන මෘදුකාංග වල අවුලක් වෙලා මොනවා හරි යන්න එහෙම වෙන්න පුළුවන් වෙලා පරිගණක වල ෆයිල් නැති වෙන විනාශ වෙන්න පුළුවන් ඊට අමතරව software errors හරහා වෙන්න පුළුවන් software එක හදපු company programmersලා ඒගොල්ලන්ගේ තමන්ගේ මොකක් හරි වැඩක් කරගන්න මොකක් හරි අරමුණකින් එයා ඒ මුදුකාංගයට මොකක් හරි ඔත්තු බලන හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මෙන්න මේ සිකියුරිටි සිස්ටම් වලදී අපි කතා කරනවා. ඊට පස්සේ ආයතනයක security policies procedures and technical measures used to prevent unauthorized access, alteration, theft and physical damage information system. ඒ කියන්නේ අපි හදමු කම්පැනි එකට අනවසරයෙන් ඇතුල් වෙලා ඒකේ තියෙන පද්ධතියේ තියෙන ව්‍යාපාරික දත්ත වලට හානි කිරීම ඒවා විනාශ කිරීම යම් ක්‍රියාවන් මේ පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන මාතෘකාවේදී අපි සාකච්ඡා කරනවා. දැන් මෙතනදී information security ගැන ආරක්ෂාව තියෙන වැදගත්කම තොරතුරු වල ආරක්ෂාව සහ යම් කිසි පුද්ගලයන් දැන් අනවසරයෙන් ඔයාලා හිතන්න යම් කිසි ආයතනයකට අනවසරයෙන් ඒ ආයතනයේ දැන් අපි හිතමු ඒ ආයතනයේ තුල කඩාවට්ටන්න ඕන කියලා දැන් ඒගොල්ලන්ට දැන් ඒ කියන්නේ මෙහෙම හිතමු ව්‍යාපාරිකයන් එකම මට්ටමේ ව්‍යාපාරිකයන් දෙක ආයතන දෙකක් තියෙනවා කියලා එතකොට අනිත් ව්‍යාපාරික ආයතන ඉහළම ලාභ ලබනවා. එතකොට අනිත් B අපි හිතමු A ව්‍යාපාරේ A කියලා ගමුකෝ A කියන ව්‍යාපාරය ඉහළ ලාභ ලබනවා. B කියන ව්‍යාපාරේ ලාභ ලබන්නේ නැහැ. එතකොට B කියන ව්‍යාපාරිකයට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මූට කොහොම හරි කෙලවන්න ඕන. එහෙම කියලා හිතලා එයා වෙන කෙනෙක් එහෙම නැත්නම් පරිගණක වැඩ දන්න කාර්යයක් ගෙන්නලා
අරුන්ගේ ආයතනයේ ඒ ආයතනයේ තියෙන පරිගණක පද්ධතිය වලට හොරෙන් ඇතුල් වෙලා ඒකේ තියෙන දත්ත හොරකම් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ තියෙන පරිගණක පද්ධති විනාශ කිරීමට පරිගණක වෛරස් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. challenge for security and reliability. මෙතනදී සාකච්ඡා කරන්නේ කොහොමද එක මේ phishing, malware, social engineering, hacking attempt, loss of mobile devices ඒ කියන්නේ මෙන්න මේ 2015 වර්ෂයේදී කොහොමද මේ කියන දේවල් malwares, challenges මේ ගැන අපි සාකච්ඡා කරන ඉස්සරහට මේ ඒ කියන්නේ මේවායේ වර්ධනයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ 2015 වෙනකොට මේ කියන්නේ ඒ ආයතන වලට මම අර කලින් කිව්වා වගේ අනවසරින් ඇතුල් වෙලා ඒවයි තියෙන විනාශ කිරීම වල ඒ කියන්නේ ලෝක මට්ටමින් සිදුවෙච්ච වර්ධනයන් සම්බන්ධව තමයි මේ ප්‍රස්තාරය පෙන්වුම් කරන්නේ. අපි දැන් මෙතන කාරණේ තියෙනවා අපි කිව්වා මුලින් A කම්පැනි සහ B කම්පැනි කියලා. දැන් එතකොට මෙතනින්දී අපි සාකච්ඡා කරන ක්‍රමය තමයි දැන් අර B කම්පැනි එක්කනා හැකර් කෙනෙක් ධම්මලා A කම්පැනි විනාශ කරන්න හදනකොට එතන හැකර් බලනවා මොකක් හරි පොඩි ටූල් එකක් software එකක්. ඒක සාමාන්‍යයෙන් notepad එකකින් හරි මොකක් හරි එක type කරලා පොඩි ටූල් එකක් හදලා ඒක එවනවා අර A කම්පැනි එකේ අයිතිකාරයාගේ කම්පැනියට එවලා ඒකේ තියෙන දත්ත විනාශ කරන්න. හැබැයි මේ විනාශ කිරීමේදී එයා Trojan horse කියන ක්‍රමවේදය භාවිතා කරනවා නම් එතනදී කරන්නේ අරයා ඒ කියන්නේ හැකර් එහෙම නැත්නම් ඒ පරිගණක වැඩකාරයා ඒ කියන්නේ අපි හිතමු ඩෙවලොපර් කියලා. ඩෙවලොපර් කරන්නේ එයා පොඩි ටූල් එකක් software එකක් මෘදුකාංගයක් නිර්මාණය කරලා අර B කියන ඒ කියන කම්පැනි අයිතිකාරයාගේ පරිගණක ජාලයට ඇතුළු කරනවා. ඕනනම් එයාට පුළුවන් ආයතනයේ වැඩ කරගෙන එක්ගේ මොකද්ද පෙන් ඩ්‍රයිව් එකක් කරා පරිගණක ජාලයට අර ඔය කියන Trojan horse කියන පොඩි මෘදුකාංගය ඇතුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ social ආයතනයේ social network එක හරහා පුළුවන්. එහෙම නැත්නම් WhatsApp group එක කරා හරි ඒ විදිහට පොඩි ෆයිල් එකක් මේ B කියන කම්පැනි අර ඉන්න ඩෙවලොපර් හදලා යවනවා ඒ කියන කම්පැනිට. දැන් ඒ කියන කම්පැනි එකනට මේ ටූල් එක ඇවිල්ලා එයා ඕපන් කරනවා. ඒ කියන්නේ එයා ඕපන් කරනවා කියන්නේ එයා ඕපන් කරන් එයාට ඒ කියන්නේ මේක ඕපන් කරනවා කිව්වට එතනදී ඇත්තටම වෙන්නේ මේක ඒ කියන එකන දන්නේ නැහැ. එයා මේක මේ ඇතුළට ගියාට පස්සේ අර ටූල් එක ඕරෙන්ම ඇතුළට යවනවා. හරි ඇතුළට යවනවා. ඒකෙන් Trojan තමයි. ඒ කියන්නේ Trojan කියන්නේ Trojan horse කියන්නේ එයා ඒ කියන්නේ ඒ කම්පැනි අයිතිකාරය දන්නේ නැහැ මෙහෙම එකක් ආවයි කියන්නේ. එයා මේක එයාගේ පරිගණක ජාලේ තියෙනවා කියලා දන්නෙත් නැහැ. මේ Trojan කියලා කියන්නේ මුලින්ම අර හදපු වෛරස් එක එහෙම නැත්නම් පොඩි මුඛාංග වලින් හදපු පොඩි ස්ක්‍රිප්ට් එක යවනෝ පරිගණක වලට යවුවට පස්සේ එයා ඒ ටයිම් එකට අනුව ටයිම් එකක් ඇතුළත ගිහිල්ලා ඔයාලා දැන් අර Trojan කතාව අහලා තියෙනවා නම් උදාහරණ ගන්න Trojan කතාවේ අස්සෙක් විදියට හදපු ලී සකස්මක සංගවිලා ඉඳලා රෑට ගිහින් කට්ටිය නැති වෙලා ඒ කියන්නේ ඒ අස්ස එක් විදියට හදපු ලෑලි වලින් හදපු එක උපකරණය ඇතුලේ සෙබළු ඉඳලා නයිට් එකේදී ඇටැක් එක දෙනවා. අන්න ඒ වගේ මෙතනදී අර B කියන කම්පැනිෙන් හදපු පොඩි දුකාංගේ රහසිගතව A කියන කම්පැනි ඉඳලා රහසිගතවම ඇටැක් කරලා අර තියෙන දත්ත විනාශ කරලා ඒ කම්පැනි සියලුම මුදුකාංග ඒ වගේම ඇතුලේ තියෙන යම් word files delete කරලා දානවා. අන්න ඒක තමයි මේ Trojan horse එකේ කාර්යභාරය වෙන්නේ.
කියන පොඩි ස්ක්‍රිප්ට් එකක්. ඊළඟට මේ ස්පයිවෙයා කියන්නේ අර උදාහරණයට ගත්තු A and B කම්පැනි. දැන් A කම්පැනියේ වැඩ ගැන ඔත්තු බලන්න ඕන. එයාලා මොන වගේ අනාගතේ මොන වගේ අලුතින් ප්‍රොඩක්ට් දානවද? අපි හිතමු A කම්පැනි බිස්කට් කම්පැනියක් කියලා. දැන් බිස්කට් කම්පැනියේ බිස්කට් කම්පැනිය ප්ලෑන් කරලා තියෙනවා අලුතින් බිස්කට් වර්ගයක් එළියට දාන්න. ඒක සුපීරියර්ට නැගලා යයි කියලා තමයි ඒක ඉන්න මාකටිං කට්ටිය ඔක්කොම ප්ලෑන් කරලා ඔක්කොම රිසර්ච් කරලා හදලා තියෙනවා. දැන් එතකොට B කම්පැනියක් බිස්කට් කම්පැනියක් කියලා හිතමු. එතකොට B කම්පැනිය බලනවා A කම්පැනියේ මේ මෙච්චර දියුණු වෙනවා. මෙයාලා අලුතෙන් මොනවා හරි දායිද කියලා දැන් දැනගන්න එපේ. එතකොට B කම්පැනි ඩෙවලොපර් ප්ලෑන් කරලා පොඩි ස්පයිවෙයා එකක් හදලා යවනවා මේ A කම්පැනියේ පරිගණක ජාලයට යවලා එයා අදාළ ආයතනයේ තියෙන දත්තවල කොපි පිටපත් අරගෙන B කම්පැනියේ පරිගණක පද්ධතියට ගන්නවා. අන්න ඒක තමයි මේ ස්පයිවෙයා කියලා කියන්නේ. දැන් එතකොට මේ ස්පයිවෙයා කොහොමද හදන්නේ? ස්පයිවෙයා හදන්නේ අපි දකින මෙන්න මේ නෝට්පෑඩ් එකකින් ටයිප් කරලා හදන්නලා සේව් කරලා පොඩි ෆයිල් එකක් විදිහට අරන් යවන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ ඇඩ්වෙයා version එක. ඇඩ්වෙයා කියලා ගත්තාම මේකෙදි වෙන්නේ ඇඩ්වෙයා ආයතනක් තියෙනවා නීත්‍යානුකූල ආයතන සහ මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ඉලීගල් ආයතන. ඉලීගල් ආයතනය ගත්තාම මේක පොදුවේ ලෝකෙම ඉන්න පුද්ගලයන් ඉලක්ක කරලා ඒගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් වලට වෙබ් බ්‍රවුසර් තියෙනවනේ වෙබ් බ්‍රවුසර් වලට පොඩි ලස්සන පොඩි ඒගොල්ලෝ මම හිතන්නේ අපිට හිතන්නකො ලස්සන ගෑල්ලමක් වගේ දාලා දෙනවා. ලස්සන ගෑල්ලමක්ගේ ෆොටෝ එකක් දාලා ඩිසයින් කරලා පොඩි අපි වෙබ්සයිට් එකකට යද්දී අපිට පෙන්වන්න සලස්වනවා. පෙන්වන්න සලස්වන ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් අරකේ තිබ්බ පොඩි ස්ක්‍රිප්ට් එක අපේ වෙබ් බ්‍රවුසරේ ඉන්ස්ටොලේෂන් කරගන්නවා. ඒ කියන්නේ අපේ වෙබ් බ්‍රවුසරේට මේ විදිහට පොඩි බාර් මේකින් පොඩි දැන් සමහර දැන් ඔයාලා දැක්කලා ඇති ගොඩක් වෙලාවට මෙන්න මෙතන පොඩි බාර් එකක් ඇවිල්ලා ඉන්ස්ටොලේෂන් වෙලා එක එක තියෙනවා. හරි දැන් අපි මොකක් හරි වෙබ් එකකට යන්න හදනකොට මේක ඔටෝ උඩ ටැබ් එකක් ඕපන් වෙනවා. මෙන්න මේ වගේ මේකට ඕන ඔහොම වෙන්නත් පුළුවන්. මේ විදිහට එන්න පුළුවන්. නැත්නම් ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් ටැබ් එකක් ඕපන් වෙලා මෙතන ඇඩ් එකක් ප්ලේ වෙන්න පුළුවන්. අන්න ඒව තමයි මේ ඇඩ්වෙයා ගණේට වැටෙන්නේ. ඒ කියන්නේ දැන් වර්තමානයේ නම් ඔයාලා අහලා ඇති මේ රිෆරල් ලින්ක් කියන එක. රිෆරල් ලින්ක් කියන්නේ ගොඩාක් වෙබ්සයිට් ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාකටිං ට්‍රික් එකක් විදිහට ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක පොඩි ලින්ක් එකක් ජෙනරේට් කරලා ඒ ලින්ක් එක එක පුද්ගලයාට යවලා ඒකෙන් යවන පුද්ගලයාට ආදායමක් එන්නත් ඒක ක්ලික් කරන පුද්ගලයාට පොඩි කොමිස් එකක් වගේ එන විදිහට හදන ලින්ක්. එතකොට මේ ඇඩ්වෙයා හරහා එක එක ඇඩ්වර්ටයිස්මන්ට් ක්ලික් කරාම ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක අපි ගිහින් ක්ලික් කරනකොට අර රිෆරල් ලින්ක් එක තමයි තියලා තියෙන්නේ. එතකොට ඒ ක්ලික් කිරීමෙන් අපි ගිහින් ඒ සයිට් එකට යනවා නම් ඒ තියෙන රිෆරල් ලින්ක් එකේ ආදායම මේක එවපු අන්නර හැක එහෙම නැත්නම් හැක කියන්න බෑ ඇත්තටම මේක මේ පොඩි ඒ වගේ ಜಾති සෙට් එකකට අතට යනවා. ඒ කියන්නේ ඇඩ්වෙයාස්ලා අතට යනවා.
අන්න ඒක තමයි වර්තමානයේ නීත්‍යානුකූලව වගේ නිකන් ලාවට ඔය රිෆරල් මාදිරිය තමයි කරන්නේ. නමුත් මේක මෙතනදී කරන්නේ හැබැයි දැන් අපි සාකච්ඡා කරන්නේ ඇඩ්වෙයා. එතකොට අපි කරන්නේ නරක පැත්ත. නරක පැත්තේදී අපි දන්නෙත් නෑ අපේ ඒවට වෙබ් බ්‍රවුසර් වලට පොඩි පොඩි දේවල් ස්ක්‍රිප්ට් ඒවල අපේ ඇතුලේ ඉන්ස්ටොලේෂන් කරලා සම්පූර්ණයෙන්ම අපි වෙබ් එකට යනකොට අපේ වෙබ් එක උඩ දකුණු අත පැත්තේ හෝ වම් අත පැත්තේ ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්න ගන්නවා. මාර සීන් එක. එහෙම වුණාම අන්න ඒව තමයි මේ ඇඩ්වාන්ස් කියලා අපි ගොඩාක් දුරට පවතින මේ පොතේ තුල අඳුනගන්නේ. දැන් ඇඩ්වෙයා එන එක වළක්වන්න තමයි ඕගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකට මෙන්න මේ uBlock කියන tool එක දාගන්න ඕන. ඒක දාගන්න ඔයගොල්ලෝ යන්න ඕන Play Store එකට. Google Play Store. sorry. Google Play Store නෙමෙයි Google මෙන්න මෙතන තියෙනවා get extension කියලා. get extension ගිහිල්ලා ඔයා ඔපෙරා පාවිච්චි කරනවා නම් UBL මෙතන uBlock කියන එක select කරලා මම install කරලා තියෙන මෙතන වෙනවා install කියලා. හරි මේක install වෙනවා. ඔයා පාවිච්චි කරන්නේ Chrome web browser යන්න. අපි Google එකේ ගන්න Chrome web store කියලා. Chrome web store එකේ මෙතන ගිහින් ගන්න uBlock කියලා. එතකොට මෙන්න පෙන්නනවා uBlock එක. මේකෙන් ගිහිල්ලා මේක add to Chrome දුන්නාම ඊළඟ install කරාම මේක එනවා. මේකෙන් ගොඩාක් track add ඔක්කොම වගේ block කරලා දානවා සහ අපිව Google අපෙන් බලන ඔත්තු බැලීම් වගේ දේවල් block කරලා දානවා. සහ අපේ දැන් ඔය වගේ advertisement ආපුවාම මොකද වෙන්නේ? අපේ ඉන්ටර්නෙට් එකේ data lost වෙනවා. ඒ කියන්නේ data අපි අතු කියන්නේ data පින් කැපෙනවා. එතකොට අපි හිතන්නේම නැතුව සෑහෙන data කියන්නේ 1 GB වගේ data අපේ යනවා. අහගෙන ඉතින් දැන්වීම පෙන්නනකොට අනම්මනම් කරනකොට ඕව වලක්වන්න තමයි අර මං කිව්ව uBlock එක ඔයාලා අනිවාර්යෙන් දාගන්න ඕන. ඊළඟට තමයි ransomware කියලා. ransomware එකෙන් කරන්නේ මේකෙදි කරන්නේ ගොඩක් කරලා ransomware group තමයි ඉන්නේ. ransomware එහෙම නැත්නම් ඔයාලා දන්නවනේ යම් කිසි ඔයා හිතන්න අපරාධයක් විදියට ගත්තොත් යම් කිසි පුද්ගලයෙක් පැහැරගෙන අපි නිදහස් කරන්න නම් සල්ලි ඉල්ලනවා කියලා හිතමු. අන්නේ සල්ලි ඉල්ලන කණ්ඩායමේ පාතාල කණ්ඩායමේ කණ්ඩායමක් හිටියා කියලා කියමු. අපි හිතමු B කියලා පාතාල කණ්ඩායමක් ඉන්නවා. කවුරු හරි සෙට් එකක් පැහැරගෙන කවුරු හරි එක්කෙනෙක්ව පැහැරගෙන ඒකගේ පවුලෙන් සල්ලි ඉල්ලනවා. අන්න ඒ වගේ තමයි ඒ වගේ අපි දකින්නේ සාමාන්‍ය ලෝකයේ පාතාල කණ්ඩායම් ඒ වගේ මේ තොරතුරු තාක්ෂණ ලෝකයේ අන්න ඒ වගේ පාතාල ටීම් ඉන්නවා. අපි ඒගොල්ලන්ව පාතාල කියලා හඳුන්වන්නේ නැති වුණාට ඒ වගේ අපි ඒගොල්ලන්ට හඳුන්වන්නේ මාෆියා කියලා. මාෆියා ගෲප්ස්. මේ විදේශීය රටවල පාතාල කණ්ඩායම් නැහැ. ඉන්නේ මාෆියා ගෲප්. ඒගොල්ලන්ගේ බොහෝම ඉහළ තාක්ෂණික දැනුම තියෙන කට්ටිය ඉන්නවා. ටෙක්නොලොජි දැනුම ඉන්නවා කණ්ඩායම්. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ අර ransomware කියන ඔය මාදිලියේ පොඩි ටූල් එකක් හදලා අර බිස්කට් ඒ කියන අපි හිතමු ඒ කියලා බිස්කට් කම්පැනි එක තියෙන බිස්කට් කම්පැනියට යවනවා පරිගණක ජාලයට. යවලා අර තියෙන ෆයිල්
වර්ඩ් ෆයිල් තියෙනවා කිතුම් වර්ඩ් ෆයිල් එක ඇතුළට ගිහිල්ලා වර්ඩ් ෆයිල් එක තිබ්බු ෆයිල් එක කරන්න තිබ්බු ෆයිල් එක ඩිලීට් කරලා තිබ්බු ෆයිල් එකේ කොපියක් අරගෙන ඒක උඩින් ඒක දාගන්නවා මෙයාලා හදපු පොඩි software එකක් ඇතුළට දාලා ඒ කියන්නේ හිතන්න මෙහෙම කියලා හරි මෙහෙම තියෙනවා ආයතනයේ පොඩි ෆයිල් එකක් හරි ඊට පස්සේ මෙයාලා හදන ෆයිල් එක ඇතුළට මේක ගන්නවා ඇදලා හරි දාලා ලොක් කරගන්න එතකොට මෙතන තිබ්බු ෆයිල් එක නෑ ඒ ෆයිල් එක මේ ෆයිල් එකේ ඇතුලේ තමා තියෙන්නේ තියලා එයාලා ඒකට නමක් දීලා අර ෆයිල් එකේ නමම අරගෙන අර හිතමු අර ෆයිල් එකේ තිබ්බේ name කියලා ඒ ෆයිල් එකේ name කියලා අරගෙන ඒ ෆයිල් එකේ අග එක්ස්ටෙන්ෂන් එක මොකද්ද තිබ්බේ name docx ඒ කියන්නේ මෙහෙම හරි මම එක්සැම්පල් විදිහටම දෙන්නම් name docs කියලා word file එකක් තියෙනවා හරි ඒ කියන්නේ මේකේ ඔන්න ඔය word file එක තියෙනවා ඒකට පාටක් දෙමු හරි දැන් මෙහෙම මේ word file එකක් තියෙනවා name.docx ඒ කියන්නේ docx කියන්නේ මොකද්ද document word file docx කියන format එකෙන් තමයි එන්නේ දැන් අර ransom group එක එහෙම නැත්නම් mafia team එක හදපු file එක දැන් මේ පරිගණකයට ඇවිල්ලා මේ name.docx කියන file එක එයාලගේ ෆයිල් එක ඇතුළට දාගන්න. හරි. එතකොට මේ name.docx එක මේක ඇතුළේ තියෙනවා. හරි. ඊට පස්සේ මේ ෆයිල් එක මොකද කරන්නේ? මේ ෆයිල් එක මේක ඇතුළට දාගෙන ලොක් කරලා එයාලා මේ docx කියන එක delete කරලා docx කියන එක අයින් කරලා එයාලගේ එක්ස්ටෙන්ෂන් එකකට හදපු ෆයිල් එකකට දාගෙන තියෙනවා. එතකොට sap කියලා යාලගේ ෆයිල් එකක් තියෙනවා නම් ඒ sap ෆයිල් එක මේ දාලා මේක එක්ස්ටෙන්ෂන් එක දාලා යාලා ලොක් කරගන්නවා. දැන් ලොක් කරගත්තට පස්සේ මේක ඕපන් කරගන්න එක එකටවත් බෑ. ඇයි? මේකේ හදපු ටූල් එක ඇතුළේනේ මේ ෆයිල් එක තියෙන්නේ. එතකොට මේක ලොක් කරලා මේකේ පාස්වර්ඩ් එක දන්නේ නැහැ. මේ බිස්කට් කම්පැනි කට්ටිය. ඉතින් එතකොට මෙයාලා කරන්නේ මේ වටිනා හිතමු මේ කහ පාටින් තියෙන එකේ තියෙනවා බිස්කට් කම්පැනි වට්ටෝරු දැන් මාර වැඩි වට්ටෝරුව ගන්න බෑ කම්පැනියට එතකොට මේ රැන්සම් වෙයාර් කියපු මාෆියා ටීම් එක කම්පැනියට රහසිගත මැසේජ් එකක් දෙනවා කියන්නේ ඊමේල් එකක් කරනවා හරිය අපව ගන්න ලොකේෂන් ගන්න ගන්න වැඩි හිටේවල කියලා තර්ජනය කරනවා ඔයාලගේ රහස් වට්ටෝරුවේ ෆයිල් එක තියෙන්නේ අපි ගාව මේ ෆයිල් එක ඔයාලට ඕන නම් අපි ඉල්ලන ගාණ දෙන්න ඕන. එහෙම නැත්නම් ෆයිල් එක ඩිලීට් කරනවා සේරම ඩිලීට් කරලා පද්ධතියම විනාශ කරලා දානවා. මට උන්ට ප්‍රත් වෙනවා. පත්තුණු ගම මොකද කරන්නේ? උන් ගාණක් ගෙවලා අර ෆයිල් එකේ ලොක් කීයක ඉල්ලගන්නේ. අන්න ඒකට අන්නේ ක්‍රියාව තමයි මේ රැන්සම් වෙයාර් එකක් කියලා අපි හඳුනා ගන්න. ඊළඟට මේ malware කියලා තියෙනවා. මේකෙදි තාමනේ පොදු එකක් මේක පොදු වචනයක් ගොඩක් වෙලාවට. මේකෙදි තියෙන පොඩි ස්ක්‍රිප්ට් එකක් වගේ එකක් හදලා පොඩි software එකක් හදලා පරිගණක ජාලයකට යවලා පොඩි software එකක් මේක නම් software එක ගොඩක් වෙලාවට වෙන්නේ මේක මේ අපි ওই software free software download කරන්න යනකොට site වල හොයනවනේ කියලා Google එකේ හොයනකොට මෙයාලා වෙනවා පොඩි වෙබ් එකේ මෙයාලම පොඩි free software එකක් කියලා download කරගෙන දාලා තියෙනවා. ඒකට ගිහින් බලනවා අම්මට චූටි software එකක් තියෙනවා free නේ කියලා අපි ගිහින් download කරනවා. download කරපුවාම මෙයාලට මේකේ තොරතුරු
මේකේ malware එක අර පද්ධතිය තුල ස්ථාපනය වෙනවා. ඒකෙන් ඕනනම් පද්ධතිය තුල delete කරන්න. ඒ වගේ ලොකු network කරා ඒ පද්ධති attack කරන්න hackers වලට ඒ වගේ කට්ටියට හැකියාව තියෙනවා. ඊට පස්සේ botnet. Botnet are network hijack computer device used to carry out various cyber attacks. The term network robot network assembly of botnet is usually impression stage multi-layer scheme. The bot server tool automate mass attacks such as the data theft, server crashing. Yes, botnet use a device to scam other people or situation yourself. Cause what botnet attack how they මේ botnet එක කියන්නේ පොඩි අර වගේම පොඩි ස්ක්‍රිප්ට් එකක්. හැබැයි මේ ස්ක්‍රිප්ට් එකෙන් අපේ පරිගණක වලට ආවම අර ඉන්න එක්කනට නිකන් රිමෝට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ කම්පියුටරේ තියෙන දේවල්. එයාට දැන් හිතන්නකෝ මම මේ ඔයාලා දැකලා තියෙන මේ රිමෝට් කන්ට්‍රෝල් කරලා දැන් මම මවුස් එක කර්සරේ අරන් යනකොට එයාලට පුළුවන් කර්සරේ අරන් යන්න. අපි දැන් මම කතා කරනවා නම් ඒකත් උරින් අහන්න පුළුවන්. බොට්නෙට් හරහා දැන් ඒ වගේ ඊට පස්සේ තොරතුරු කඩා කප්පල් කරන්න තියෙන මම මගේ ඩීටේල්ස් ගැන වෙබ් බ්‍රවුසරේ දාලා තියෙනවා නම් ඒව පටක් දාලා යාලට ගන්න පුළුවන් මේ බොට්නෙට් කියන ක්‍රමවේදය හරහා. ඒක තමයි බොට්නෙට් කියලා අපි කියන කතාව. ඊට පස්සේ තියෙන මේ SQL engine attack කියලා. The SQL engine is a type of cyber attack in which a hacker uses SQL's the code to manipulate database and gain access potential valuable information. මෙතනදී ගොඩක් වෙලාවට ඇත්තටම වෙන්නේ අපි බලමු වෙබ්සයිට් එකකට ගිහිල්ලා එතකොට මෙන්න මේ ඉම්ප්‍රීවා කියන වෙබ්සයිට් එක තියෙනවා කියලා. එතකොට මේ වෙබ්සයිට් එකේ මොකක් හරි දත්ත පද්ධතිය එහෙම නැත්නම් අපි මේක ගන්නවට වැඩි ලේසි මේ sign up කියන මේ වෙබ් එකක් ගත්තාම හිතන්නකෝ දැන් මේකේ තියෙනවා create account කියලා. හරි. Wikipedia එකේ තියෙනවා. දැන් මේ Wikipedia එකේ username දාලා password දාලා අපි මේ ක්ලින් account එකක් create කරා කියලා හිතමු. ඒක create කරාම මේකේ තියෙන username password ඔක්කොම detail යනවා මේගොල්ලන්ගේ database එකට. ඒ කියන්නේ මෙන්න මේ phpMyAdmin කියන database එකට යනවා. හරි. දැන් මේ database එකට මේකේ ගිහිල්ලා මේ SQL යටතේ මේකේ username password මෙන්න මේ table ASCII
සේව් වෙලා තියෙනවා. දැන් සේව් වෙලා තිබ්බහම මේ අපි SQL ඉන්ජෙක්ෂන් එකේදී කරන්නේ මෙන්න මේ සයිට් එකට අදාළව මෙන්න මේ ඩේටාබේස් එක යටතේ තියෙන දත්ත පද්ධතියට හොරෙන් රින් ගන්න ක්‍රමවේදයක්. අපි මේකට ගොඩක් වෙලාවට කාල් ලිනක්ස් තමයි යූස් කරන්නේ. කාල් ලිනක්ස් හරහා ගිහිල්ලා මේ ඩේටාබේස් පද්ධතියට ඇතුල් වෙලා යූසර් නේම් පාස්වර්ඩ් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වෙබ් එක ඕනනම් ඩවුන් කරලා දාන්න, ඇතුලේ තියෙන ඩීටේල් එකක් වෙනස් කරලා දාන්න. අනේ වගේ දේවල් ටිකක් මේ SQL injection attack එක කරා කරන්න පුළුවන්. සම්පූර්ණ වෙබ්සයිට් එක ඩවුන් කරන්න පුළුවන්. තියෙනවා hackers and computer crime කියලා. දැන් hackers and computer crime ගත්තාම අපි හැකර් කෙනෙක් කියලා ගත්තාම එයා පුද්ගලයෙක්. එයා පුද්ගලයෙක් කිව්වහම එයා සමාජයට වැඩදායි හැකර් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමාජයට වැඩදායි නොවන පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. දැන් සයිබර් ක්‍රයිම් කියලා ගත්තාම සමාජයට කිසිම වැඩක් නැහැ ඔහුගෙන්. එතකොට එහෙම නැහැමයි කියන්නත් බෑ. ගොඩක් වෙලාවට දැන් ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු හැක් කරලා රිලීස් කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට සමහර හැකර්ස්ලා ඉන්නවා. එයාලා කරන්නේ අපේ පරිගණක වලට හොරෙන් රින්ගලා ඒ දත්ත තොරතුරු අරන් පබ්ලික් කරනවා. දැන් උදාහරණයක් විකිලීක්ස් ගමු. මම විකිලීක්ස් වෙබ් අඩවියක් දෙන්නම්. මම ගොඩක් වෙලාවට මේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා new private window ගත්තාම අපි යන වෙබ්සයිට් එකේ history එක තියෙන්නේ නැහැ අත්‍තරම. ගොඩක් වෙලාවට history එක ගන්නෙ නැහැ සෝත් වෙබ් බ්‍රවුසර් එකේ තැම්පත් වෙන්නේ නැහැ අපේ history එක. ඒක අපිට ගොඩක් වාසි අපි ගැන නොබලා ඉන්න අයට සහ අපි ගැන උතු බලනවා නම් අය ස්පයිවා හොයන්න මොහොත පාවිච්චි කරලා ඊළඟට දැන් මෙතනදී අපි මෙතනදී අපි ට්‍රැක් කරන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් Google කම්පැනියෙන් අපිව ට්‍රැක් කරන්න පුළුවන් අපි මොනවටද කැමති කියලා බලන්න. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් මෙන්න මේ duckduckgo කියන .com වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා අපිට සර්ච් කරන්න. එතකොට දැන් මේ සර්ච් එන්ජින් අපි සර්ච් කරන ඒවා මේගොල්ලෝ ට්‍රැක් කරන්න දෙන්නේ නැහැ Google ලට. එතකොට අපි Google ලා අපි මොනවද සර්ච් කරන්න කියන එක Google ලා දන්නෙත් නැහැ. සහ වෙන ඔය ආරක්ෂක අංශ දන්නෙත් නැහැ. අපි මේක සර්ච් කරලා බලමු විකිලීක්ස් කියලා. මේ තියෙන විකිලීක්ස් වෙබ් අඩවිය. විකිලීක්ස් වෙබ් අඩවිය ගත්තාම එයාලා කරන්නේ ඇමරිකානු රජයේ තියෙන අතිශය රහසිගත ඩීටේල්ස් අරගෙන එයාලා අපේ රට ගැන බලන ඔත්තු බැලීම් පිළිබඳ රිප්ලේකන පබ්ලික් කරන එක තමයි මේ විකිලීක්ස් වෙබ් අඩවිය කරන්නේ. දැන්ට විකිලීක්ස් වෙබ් අඩවිය කතෝරා ඉන්නේ බ්‍රිතාන්‍ය රජයේ අත්අඩංගුව. හරි. දැන් hackers and computer crimes ගත්තාම ඒකෙන් සිස්ටම් එක ඩැමේජ් කරන්න. ඒ කියන්නේ අපේ මෙහෙයුම් පද්ධති Windows 10 පද්ධතිය අකර්මණ්‍ය කරන්න මේ hackers-ලා කරනවා. ඒකයි ගොඩක් වෙලාවට ඉතින් උන්ගේ මානසිකත්වය තමයි. අපි පරිගණක පද්ධතියක ඒ විදිහට data විනාශ කරා. ඒ කියන්නේ දත්ත පද්ධතියේ දත්ත ඩිලීට් වෙන විදිහට hackers-ලා ඒ විදිහට වෛරස් එවුවාම එතකොට අපි ඒවා ගණන් ගන්න කොම්පියුටර් ක්‍රයිම් එකක් විදිහට ක්‍රයිම් ඇක්ට් එකක් පවා තියෙනවා ලංකාවේ. ඊළඟට මම මෙතනදී අපි සාකච්ඡා කරන දේ තමයි මේ හැකර්ස් කියන්නේ කවුද? මම මේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් වලදී දිගින් දිගටම කිව්ව මේ හැකර් ගැන. හැකර් කියන්නේ පුද්ගලයෙක්. එයාට Java ඒ කියන්නේ මෘදුකාංග නිර්මාණය කරන භාෂාවක් වෙන Java ගැන දැනුමක් තියෙනවා, knowledge එකක් තියෙනවා. ඒ වගේම යම් කිසි ඒ කියන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට programming languages ගැන හස්සල දැනුමක් තියෙනවා එයාට. web programming, hypertext markup language,
structure query language, HTML මුල ඉඳන් අගට යාට හැම කෝඩ් එකක්ම පුළුවන් වෙනවා. ඒ විතර knowledge එක යාට හම්බ වුණාට පස්සේ එයා දන්නවා සිස්ටම් එකක් ඒ කියන්නේ Windows 10 මෙහෙම පද්ධතිය හදන්නේ කොහොමද? ඒකට එයාගේ ඔළුවේ සිතිවිලි ජනනය වෙලා තියෙනවා. දැන් ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද? ඒක හදන්නේ කොහොමද? දැන් software හදන්නේ කොහොමද? ඒකට එයාගේ ඔළුවේ ඔක්කොම දේ plan එක තියෙනවා. ඒකට එහෙම තියෙන කෙනෙක්ට හැකියාව තියෙනවා අර මං කිව්ව බිස්කට් කම්පැනි වගේ එකක් ටාගට් කරලා පොඩි රන් වෙන ටූල් එකක් software එකක් හදලා ඒ දත්ත පද්ධතිය එක්ක විනාශ කරන්න නැත්නම් ඒ වගේ තොරතුරු පැහැර ගන්න. අනේ ඒ වගේ කෙනෙක් තමයි අපි හැකර් කෙනෙක් විදිහට අපි හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා මේ කම්පියුටර් ක්‍රැකර්ස් කියලා. ඇත්තටම ගත්තාම කම්පියුටර් ක්‍රැකර්ස්ලා මම මෙතන හීරෝ කියලා දාලා තියෙන්නේ. එයාලා නැත්තම් අද ලංකාවේ ගත්තාම ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන්නේ. දැන් දියුණු වෙමින් පවතින රාජ්‍යයක් ගත්තාම අපිට දැන් අර පිටරට තියෙන උදාහරණ ගන්නකො සල්ලි දීලා ගන්න පුළුවන් software ඇත්තටම ගත්තොත් සල්ලි දීලා ගන්න කිව්වොත් රුපියල් 80000ක් වගේ වෙනවා. ලොකු සමහර software ඒක බර ගණන් වලට තියෙනවා. දැන් මේ වගේ ගානකට අපිට ගන්න බෑනේ. අපි ගිහින් බලමු software මොනවද price තියෙන. ඒක check කරලා බලන්න ඕනේ. Photoshop හැමෝම පාවිච්චි කරනවානේ. දැන් පේනවනේ ඒගොල්ලන්ගේ Photoshop වල ගණන් බලන් ගත්තාම 4350 monthly හොඳේ monthly කියලා තියෙනනේ MO monthly නේ. එතකොට අවුරුද්දකට බලන්න 48579 ශ්‍රී ලංකා රුපියල් වලින් හිතන්න ඒ වගේ මුදලක් අපි වේදම් කළා අපිට යම් ඒක අපිට හිතන්න පුළුවන් ගාණක් නෙමෙයි දැන් ඒක සාමාන්‍ය software එකකට හිතන්න software බර ගණනක් අපි පාවිච්චි කරනවානේ Adobe එකේ පැක්කම් පාවිච්චි කරනවානේ ඒ කියන්නේ අපි software එකක මේ ඒ විදිහට ඒ කියන්නේ අපි crack ගන්නවා කියලා කියන්නේ ඒ කියන්නේ අපිට අර තියෙන ලයිසන් එක ඉක්මවලා එහෙම නැත්නම් අර software එකේ අපි නැත්නම් price දීලා ගන්න price දීලා ගන්න software එක මේ crackers කියන කණ්ඩායම් අරගෙන ඒකෙන් අර අපිට අර දින 30කට දීලා තියෙන trial version එක මෙයාලා crack කරලා ඒක අවුරුදු ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට පොඩි ෆයිල් එකක් වගේ එකක් හදලා අන්න එක අපිට වෙනවා මේ ඩවුන්ලෝඩ් එක කියන්නේ මේක අපිට දීලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේ crackers කියන ෆයිල් අපිට දෙනවා. දැන් එහෙම ඉන්න කට්ටිය තමයි මේ wares කියන කණ්ඩායම. හරි wares කියන කණ්ඩායම. හිතන්න අර වගේ ලොකු Photoshop සල්ලි දීලා ගන්නවා වෙනුවට පොඩි crack ෆයිල් එකක් දාලා ඒක අපිට රන් කරන්න පුළුවන් වෙන එක තුල අපිට නැගී එන ප්‍රාජෙක්ට් විදිහට අපිට කොච්චර අපේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යන්න පුළුවන්.
එතනදී දැන් උතන වර්ග දෙකක් තියෙනවා. මෙතන මේ ක්‍රැකර්ස්ලා ගත්තාම හොඳට ඉන්න අයත් ඉන්නවා, නරකට අයත් ඉන්නවා. ඒකෙන් අපිට වෛරස් එවලා පද්ධතිය ඩවුන් කරන කට්ටියත් ඉන්නවා. එම මම හොඳයි නරකයි විදිහට දෙකක්ම තියෙනවානේ. නමුත් ගොඩක් වෙලාවට හොඳ පැත්තට තියෙන සම්භාවිතාවය වැඩි. දැන් නරක පැත්තක් තියෙනවා නැතුවම නෙවෙයි. නමුත් අපි තෝරා බේර ගන්න තියෙනවා දැන්. ඒ වගේම තමයි මේ ක්‍රැකර්ස්ලාට අමතරව තියෙනවා මේ ගොඩක් වෙලාවට මේ ගෲප් අතරෙම තියෙනවා දැන් ඔය කියන software tools අරගෙන torrent නැත්නම් kickass torrent එහෙම නැත්නම් 133x කියන torrent engine වලට දාලා අපිට download කරගන්න අවස්ථාව දීලා තියෙන මේ list of wares කියන group කණ්ඩායම wares group. දැන් උදාහරණයක් ගත්තොත් මේ 3DM කියන කණ්ඩායම එයාලා අපිට වීඩියෝ ගොන් දෙනවා ජීවිත කාලෙ මුණක් ගහන්න පුළුවන් විදිහට ට්‍රැක් සෙට් කරලා. දැන් හිතන්නකෝ මේ නිකන් සල්ලි දීලා ඔය ගේම් එකක් ගහනවට වැඩිය මේ ට්‍රැකින් දාලා ගේම් එක ගහන එක කොච්චර ලාභද කියලා. ඊළඟට තියෙනවා මේ ඒ වගේ දැන් ඔය ෆිල්ම්ස් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්නකො මම ඕගලන්ට පෙන්නලා තියෙනවා මේ පයිරට් එකයි බයිස්කෝප් එකයි. අපි එකට ගිහිල්ලාම කතා කරමු. පයිරට් වින්ඩෝ ගන්නම හිස්ටරි එක මේකට ගියා. කියනවා දැන් මේගොල්ලෝ කරන්නේ අර torrent search engine වලට torrent search engine වලට අර crackers-ලා එහෙම නැත්නම් අපි අර virus කියන කණ්ඩායම් මේ අර හොරෙන් අරගෙන films videos films download films මේ වෙබ්සයිට් වලින් download කරගන්න පුළුවන් විදිහට අප්ලෝඩ් කරන කට්ටිය තමයි මේ virus කියන කණ්ඩායම. ඒ කියන්නේ ෆිල්ම් එක සල්ලි දීලා බලනවා වෙනුවට අපිට මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. එහෙම අවස්ථාව හදලා දෙන කට්ටිය තමයි මේ VRS set එක කියන VRS කණ්ඩායම. එතකොට දැන් එහෙම අවස්ථාව හදලා දෙන 133x7 වගේ kickass torrent වගේ වෙබ්සයිට් වලින් ගන්න අවස්ථාව හදලා දෙන කට්ටිය තමයි මේ Centropy කියන කණ්ඩායමත් අන්නේ වගේ එකක්. එතකොට දැන් මේ එහෙම හදලා දුන්නාම අපි මෙතනින් සිංහල උපරසයක බාගෙන අපි අර මෙතනින් මේ වෙබ්සයිට් එකේ දැන් උදාහරණයක් ගන්නකො මේ සිංහල උපසරියක බාගත්තා. බාගෙන අපි ගිහිල්ලා බලමු මේකේ ෆිල්ම් එකක් ගන්න ෆිල්ම් එකක් බලමු. ෆිල්ම් එකක් අරගෙන double tank එතන මෙහෙම සිංහල උපසරිය මෙතන බාගන්න. හරි. දැන් මේක ක්ලික් කරාම මේකේ පෙන්නනවා මෙන්න මේ ns web trip 800 MB ෆයිල් එක. ඒකෝර මේකට අපි ගිහිල්ලා අපි කරන්නේ මෙන්න මේක මෙහෙම කොපි කරලා යනවා මේක ගන්නවා 1337x. එතකොට මෙන්න TO කියලා සයිට් එක තියෙනවා. අපි ගිහිල්ලා මේක paste කරලා search කරනවා. මෙන්න තියෙන ෆිල්ම් එක. හරි. දැන් මේ ෆිල්ම් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ කවුද? අප්ලෝඩ් කරලා තියෙනවා ඉස්සෙල්ලා පෙන්නුවනේ. මෙතන TGX goodies. එතකොට මෙයා මේක ෆිල්ම් එක අරගෙන අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ අප්ලෝඩ් කරපු කට්ටිය තමයි මේ VRS කණ්ඩායම Centropy කියන්නේ. ඒ වගේ
තවත් කණ්ඩායමක් තමයි මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙන්නේ මේ ෆිල්ම් එක. දැන් අපි මේ ෆිල්ම් එක ගිහිල්ලා මෙහෙම තියලා අපිට ඩවුන්ලෝඩ් කරනවා නම් අපිට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මේක රයිට් ක්ලික් කරලා copy link address ගිහිල්ලා මේකේ තව තියෙනවා ඔයාලා දාගන්න FTM කියලා ගන්නකො FTM. මෙන්න මේක තියෙනවා. හරි මේක ඉන්ස්ටලේෂන් කරලා Facebook කරාට පස්සේ මේකේ මේ අපෝ මාක් එකක් ඇති මේ FTM එක. FTM ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේ ප්ලස් මාක් එක උඩට ගිහිල්ලා ගියපු ගමන් අර ලින්ක් එක ඕන එක්ක පේස්ට් කරලා අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න මේ FPM එකෙන් ලේසි ගොඩක් වෙලාවට. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ Forgotten Battle ෆිල්ම් එක අප්ලෝඩ් කරලා තියෙන අර VRS කියන කණ්ඩායම් වල කට්ටිය තමයි. එතකොට හිතන්න අර VRS කියන කණ්ඩායම් ෆොරෙන් ෆිල්ම් එක අරන් අප්ලෝඩ් කරේ නැත්නම් මේ බයිස්කෝප් LK වෙබ් අඩවි රන් කරන්නත් බෑ. මොකද මේක ගොඩක් වෙලාවට ටොරන්ට් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. සයිට් වල අපි ඉතින් ටොරන්ට් එකෙන් අරගෙන තමයි බලන්න ඕන මේ. එයාලා දැන් ටොරන්ට් ඉෂුව කරේ නැහැ කිව්වට ගොඩක් වෙලාවට ටොරන්ට් එකෙන්ම තමයි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. හැබැයි ඔයගලන්ට දැන් වර්තමානයේ නම් ටොරන්ට් එකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා ඩිරෙක්ට් ගන්න පුළුවන් අවස්ථාව හදලා තියෙනවා. දැන් ඔය පයිරට් LK වගේ කට්ටිය ගොඩක් වෙලාවට ෆිල්ම් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. අපිට ගිහින් ටොරන්ට් එකෙන් හොය ඉන්න ඕනේ නැහැ. ගෙලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. දැක්කන එකත් ඇඩ් එක. ඉතින් මෙන්න මේකෙන් මාර වේගෙන් ඩවුන්ලෝඩ් කරගත්ත මේ රෙක්ටි ලින්ක් එකෙන් අනිත් ඒවා නම් පට්ට ස්ලෝ. use drive up to box ඒවා පට්ට ස්ලෝ. මේවා ICMB මේවා කෙලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත ෆිල්ම් එක මේවා ගොඩක් ඇඩ්වැයා විදිහට තමයි පෙන්නන්නේ. ඒක මෙහෙම කරන්න. මේක මම ඔක්කො කරලා දීලා නැහැ මෙතන මේ private window එක. ආයෙත් ක්ලික් කරලා ඉන්න තියෙනවා. මේකේ රෙක්ට් එකට ගියා කියලා හිතමු. ඒකේ ICMB HTTP කියලා. කොහොමද මේකෙන් ඔන්න දැන් ඔයාලට දැන් පේනවා දැන් උදාහරණයක් ගත්තොත් මටත් තාමනේ දැන් ඇටැක් එකක් ඇවිල්ලා වගේ පේනවා දැන් මේ අප් ටු හරි මේ යන්නේ අප් ටු බොක්ස් එකට ගියානේ ආවනේ අප් ටු බොක්ස් එකේ මේකෙන් මොක් ඩවුන්ලෝඩ් කරගත්තා මේ ඒගොල්ලෝ තප්පර ගානක් දීලා තිනවා තප්පර ගාන ගියට පස්සේ මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් දීලා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆිල්ම් එක.
ඊළඟට අපි සාකච්ඡා කරමු මේ man in the middle attack කියන එක. man in the middle attack එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ දැන් web application එකක් open කරන දීලා. ඒ කියන්නේ හිතන්න user ඉන්නවා කවුරු හරි user කෙනෙක් ඉන්නවා එයා web එකකට සම්බන්ධ වෙනවා. ඒ web එකට ගිහිල්ලා බැංකු හිතන්න ගොඩක් කොට මේක බැංකු තමයි වෙන්නේ. බැංකු වල වෙබ්සයිට් වලට ගිහිල්ලා මේකේ මෙයා විස්තර දාලා රෙජිස්ටර් වෙනවා හරි නැත්නම් ලොග් වෙන හරි වෙනකොට මේ ප්‍රොපරේටර් කියන වෙනම ඉන්න මැද ඉන්න එක්කන එයා මේ වෙබ් එකට හොරෙන් රින්ගලා මෙයා ගන්න ඩීටේල් ටික අරගෙන පැහැරගෙන ඇටැක් එකක් දෙන්න සම්භාවිතය වැඩි එකේ තොරතුරු හොරා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ challenge for security and reliability. එතනදී අපි දැන් මේක මැප් එකක් විදිහට දීලා තියෙන්නේ මේ හැක් කරන එක malware. ඊට පස්සේ tapping කියන්නේ මොබයිල් එක අපේ ෆෝන් කෝල් හොරෙන් අහන්න පුළුවන් ගොඩක් අය රාජ්‍ය තොරතුරු සේවාවන් තමයි ඒක කරන්නේ. ඊට පස්සේ කියන්නේ රටක රහස උත්තරේ තමයි ගොඩක් වෙලාට ඒකේ ෆෝන් ටැප් කරන්නේ. ඇමරිකාවෙත් එහෙමනේ ෆෝන් ටැප් කරනවනේ. ඊට පස්සේ ඒ වගේ දේවල් තමයි තියෙන මැසේජ් යනවා. ඊට පස්සේ අපේ අනවසරෙන් අපිට අපේ පරිගණක පද්ධතිය වින්ගලා තොරතුරු ගන්න එක ගැන තමයි මෙතන සාමාන්‍යයෙන් දාලා අදහසක් ගන්න තියෙන්නේ. ඊට ඉන්ටර්නල් ත්‍රෙට් ටෙම්පෝ. ඒ කියන්නේ ඉන්ටර්නල් ත්‍රෙට් ගත්තාම ආයතනය ඇතුලේ දැන් ඉන්න සේවකයින්ට නොදැනුවත්කමින් එයාලා දැන් අපිට දැන් හැකර්ස්ට උනත් පුළුවන් මේක ඇතුලේ ඉන්න ආයතනය ඇතුලේ ඉන්න සේවකයෙක් එක්ක හොඳින්ම සම්බන්ධ වෙලා පොඩ්ඩක් අර සෝෂල් විදියට කතා කරලා එයාගේ කටින්ම එයාගෙම ඇතුලේ තොරතුරු වලින් එයාගේ ඇතුලේ තියෙන ඊමේල්ස් වල පාස්වර්ඩ්ස් ගන්න හැකියාව මේ හැකර්ට තියෙන හැක ගොඩක් වෙලාට වන්නේ මේ ප්‍රේම සම්බන්ධ සහ ආධාර ලව් එකක් පටන් අරගෙන ඒ කියන්නේ ලව් එකක් තමයි හැකර්ස් ගොඩක් වෙලාට ලව් සීන් එකෙන් තමයි මේ එන්ටර් වෙන්නේ එන්ටර් වෙලා හිමින් සීරුවේ ඒ විදිහේ ලයින් එකක් තමයි ගහලා මේ ඇතුලේ තොරතුරු ආයතන ඇතුලේ තොරතුරු එලීට ගන්න ගොඩක් වෙලාවට හැකර්ස්ලා බලනවා. ඒ කියන්නේ තමයි ගොඩක් වෙලාට තියෙන එම්ප්ලොයිස්ලා ඒ සම්බන්ධව දැනුවත් කරන එක වැදගත් කියන එක තමයි ඉතින් සාකච්ඡා කරන්නේ. අන්න තියෙනවා මේ software vulnerability. software vulnerability කියන්නේ ගොඩක් වෙලාට අර මම කිව්වා වගේ මේ සමහර software වල තියෙනවා දැන් අපි patches ගන්නවනේ. patches hack අර crack මුලින් කිව්වා වගේ crack ගන්න ගහිල්ල එකේ දැන් අපි අර හොර patches පාවිච්චි කරලා අර 30 day වෙනුවට අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ගන්නවා. දැන් එතකොට නරක පැත්තේ ඉන්න hackers ලා ගොඩක් වෙලාවට patches අපිට ඒවලා අපේ තොරතුරුත් ඒ විදිහට ගන්න තියෙන ඉඩ කඩ වැඩි. එහෙම patches තරහා ඒවා අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මේ bugs එහෙම නැත්නම් මුදුකාංග වල දැන් මුදුකාංග හදන කම්පැනියෙන් ඒගොල්ලන්ට දැන් ඉතින් මෙහෙමනේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බාරට බහැලම වැඩ කරනවානේ. වැඩ කරන අතරේ ඒ කියන්නේ දැන් එරර් එකක් આવොත් ඒක හදන්නත් එපා. සාමාන්‍යයෙන් එහෙම වේගයක් ගන්නට වැඩිය ප්‍රොජෙක්ට් එකක් වුණාම සාමාන්‍යයෙන් බහැලම වැඩ. එතකොට ඒකට නිකන් නිදි මරාගෙන වැඩනේ. ඒකේ software එක හදනවනේ. හදනකොට පොඩි අර issues වෙලා software එකේ පොඩි වෙනස් වෙලා එතකොට අන්න හරියටම software එකේ quality එකට ඇවිල්ලා නැතුව software එකේ errors ඇවිල්ලා ආයතනය ඇතුළේදී මේක software එකට අපි data enter කරනකොට එහෙම data enter වෙන්නේ නැතුව ඒ වගේ scene වෙලා අන්න ඒ වගේ ආපුවම මේ අන්න ඒ වගේ අවස්ථාවක අපි software vulnerability එකක් විදිහට අපි හඳුන්වනවා ගොඩක් වෙලාවට. ඒ වගේම මේ වාණිජ මුදුකාංග වල ඒ කියන්නේ අපි ඔයනේ පිස් වගේ software ඒ වගේ තියෙන තව මේ business software වල පුළුවන් දැන් අර software company එකකට පුළුවන් අර software එකට පොඩි script hacking කරන්න පුළුවන් විදිහට පොඩි script එකක් ලියලා ඒක ඇතුළෙම දාලා එවන්න පුළුවන්. එතකොට එයා ආයතනයේ එක්ක නදන්නෙත් නැහැනේ. ඒ කියන්නේ ආයතනයේ කට්ටිය දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔය software install කරලා තියෙන business company ආයෙ දන්නෙත් නැහැනේ මේ ආවයි කියන්නේ. එතකොට ඇතුලේ තියෙන තොරතුරු එක්කෝ ඇතුලේ තියෙන තොරතුරු දැන් අර ආයතනයෙන් අයින් වුණා කියලා හිතමු. අර software company මේ software එක හදපු එකන අයින් වෙනවා. අයින් වෙනකොට තරහ වෙලා අයින් වුණා නම් අරයට පුළුවන් අර software එක හදලා තරහ වෙලා අයින් වෙනවට වැඩිය අපිට මේක ගොඩක් වෙලාට ගන්න පුළුවන් වෙන්නේ මේ
උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අර software එක develop කරපු එක්කන ඉන්නවනේ. develop කරපු ගොඩක් කට්ටිය බලනවා ඒගොල්ලන්ට පරිච්චර පඩි හම්බුණා. දැන් එයාට හිතෙනවානේ මමත් ආයතන පටන් ගත්තා නම් මටත් මේ වගේ ලොකු ගණක් හම්බ කරන්න පුළුවන් කියලා. එයා මොකද දන්නවද ගන්නේ? එයා අර software එක හදනකොටම පොඩි virus එකක් වගේ එකක් දානවා. දාලා අර software එක අර හදලා යනවා. එතකොට එයා දැන් කම්පැනිෙන් අයින් වෙනවා. අයින් වෙලා එයාගේම software development ව්‍යාපාරයක් එයා පටන් ගන්නවා. පටන් ගන්නකොට එයා කරන්නේ අර software එක තියෙන එයා යවුවනේ කලින් software එකට මෙයා කනෙක්ට් වෙලා තුල තියෙන පද්ධතිය අකර්මණය කළා අර software කම්පැනියටම එතකොට පාඩු සිද්ධ. ඒකේ තත්ත්වයට ඇති කරනවා. දැන් මේ වගේ අවස්ථාවලකට එයාට පුළුවන් ආපහු එයාගේම තව කවුරු හරි යවලා අර එයා හදන software එක කරගෙන issue කරන්න. දැන් අන්න ඒ වගේ සිද්ධි තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ වෙන ක්‍රියාදාමසයි තියෙන පවතින තත්ත්වයන්. ඉතින් ඒ වගේ නත් අවධානය යොමු කරන්න ඕන. මේ software market කියන්නේ ඒක. අපි මෙතන සාකච්ඡා කරනවා business value of security and control කියලා. Fail computer system can lead significant total loss of business function. Firm now are more vulnerable than ever. Company accuracy breach may into firm market value. මෙතනදී ගොඩක් වෙලාවට මේ business value එක බලපානවා. දැන් ලොකු high value තියෙන companies නම් ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ වෙනම ටීම් දාලා තියෙනවා. ටීම් එක කියන්නේ තමන්ගේ පරිගණක ජාලාවල තියෙන දත්ත ආරක්ෂා කරගන්න ලොකු companies ඒගොල්ලෝ වෙනම security analyzersලා දාලා check කරනවා නිරන්තරයෙන්ම මේ ආයතනයේ අපේ තියෙන පරිගණක වල මොනවා හරි දුර්වලතාවයක් තියෙනවද නැද්ද කියලා. එහෙම check කරලා ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. අන්න එතකොට එතන අර business value එකක් තියෙන companies තමයි ඒ විදිහට රක්කයාට තමන්ගේ ආයතනයේ trade secret වගේ දේවල් ආරක්ෂා කරගන්න ඒ වගේ දේවල් කරනවා. එතන cost of downtime for a business. ආයතනයක් ගත්තාම ආයතනයක පද්ධතියට හානි වුණාම ගොඩාක් ගැටලු can damage reputation, customer supply details ඒව ගොඩාක් තියෙනවා. දැන් ආයතනයක් ගත්තාම ඊට පස්සේ තියෙන financial performance එක ගත්තාම ඒවා වැටෙන්නත් පුළුවන්. ඊට පස්සේ ආදායම් ඒවා ඊට පස්සේ අද තත්ත්වයන් cost එහෙම අන්න ඒවා මේ business එක අර security එකත් එක්ක මේ issues ආපුවාම ඒ දේවල් කඩාවැටෙන නොඩිම සම්භාවිතයක් තියෙනවා. එහෙනම් තමයි risk assessment. risk assessment කියන්නේ දැන් අර මම කලින් කිව්වා වගේ අපි මේ අර කියන්නේ ආයතනයේ තියෙන failures errors මුදුකායොත් වල ලොකු වේදමක් යන ඒවා සාමාන්‍යයෙන් ඔය වගේ කියන මුදුකාංග සහ errors ඇවිල්ලා hacker පහනපම් ඉතින් ලොකු ආදායමක් ඉතින් අහිමි වෙනවා. ඒ නිසා දැන් ගොඩක් companies මේ තමන්ගේ පරිගණක වල ආරක්ෂා කරන වෙනම ආරක්ෂක පද්ධතින් සමාජිකින් ගන්නවා කියලා මම කියනවා. ඒ වගේ සමාජිකයින්ට වගකීමක් තියෙනවා මේ risk assessment එක. ඒ කියන්නේ ඒ වගේ ආරක්ෂාව තත්ත්ව තහවුරු වෙන දේවල් කරගෙන යන්න. ඒ කියන්නේ වෙනම assessment එකක් කරලා ආරක්ෂාව තහවුරු වෙන ක්‍රියාවලියක් කියලා කරනවා. අන්න ඒක තමයි risk assessment කියලා කියන්නේ. ඊට පස්සේ information security model කියලා. ඒක ගොඩක් වෙලාවට වෙනම දැන් ආයතනයක් ගත්තාම ආයතනයේ ඉන්න සේවකයන්ට වෙනම policies and procedures කියන එක තියෙනවා. දැන් ඒ policy and procedures වලදී ආයතනයේ ඉන්න සේවකයන්ට වෙනම policy and procedures කියන එක training දෙද්දී security සම්බන්ධයෙන් training දෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය ආයතනයේ පරිගණක පද්ධතියට වෙනම ඔය virus එහෙම ගොඩක් වෙලාවට එන්න පුළුවන් pen drives වලින් එහෙම pen drives එකේතර ඒවා පාවිච්චි කරලා එහෙම එන්න පුළුවන්. ඒතකොට දැන් ඒවයි වෙනම මේ නීති දාන්න පුළුවන් ගොඩක් වෙලාවට. මේ policy and procedures වලදී pen drives පාවිච්චි කරද්දී ඒවා ඒ සම්බන්ධව නීති ගේන්න පුළුවන්. ඊට පස්සේ as a processing storage transmission මේ technology එක education අන්න ඒ වගේ දේවල් අපේ employees අට දීලා ඊට පස්සේ security models තත්ත්වයන් වැඩි දියුණු කරන එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ information system control කියලා. After information control, government design security and use of computer programs, security of data files in general throughout organization, software control, hardware, software control, computer operation control,
control, system development control, administrator control. ආයතනය ගත්තාම ඒගොල්ලන්ට වෙනම security ක්‍රමවේදයක් තියෙන්න ඕන. දැන් වෙනම ඒගොල්ලන්ට දැන් ආයතනයේ ඉන්න security ඔය කියන IT set එකනේ, IT section එකේ ආයත වෙනම සිස්ටම් ඒගොල්ලන් සැලැස්මක් තියෙන්න ඕන මේ ඒගොල්ලන්ගේ ආයතනයේ තියෙන තොරතුරු ආරක්ෂා කරගන්න නම් සැලැස්මක් සහ ක්‍රමවේදයක් තියෙවි. අන්න ඒක තමයි information system control එකේදී සාකච්ඡා කරන්නේ. first line in defense කිව්වහම දැන් මහජන මේක පොඩ්ඩක් අසුදාව ඔව් ඇත්තටම මේකේ අදහස් වෙන්නේ first line of defense කියන්නේ මේ ආයතනය ඇතුලේ මේ ආරක්ෂක ඒ කියන්නේ පරිගණක පද්ධති වල දැන් IT section එකට වගකීමක් තියෙන කියන එක තමයි කියන්නේ. ඒගොල්ලන්ට වෙනම policies ඒගොල්ලෝ හදා ගන්න ඕනේ කියන එක තමයි. ඒ කියන්නේ security plan එකක් වෙනම ඒගොල්ලෝ හදාගෙන තියෙන්න ඕන ආයතනයේ තියෙන පරිගණක වල දත්ත වල ආරක්ෂා සාතික කරගන්න දැන්. අනේ ඒක තමයි මෙතන සාකච්ඡා කරන්න සහ ඒ සම්බන්ධව අදහස් දීලා තියෙන්නේ. second line of defense technology ගත්තාම ඒක පොඩ්ඩක් ස්විච් කරලා බලමු. second line defense technology එකේදී අතන මම මේක මේ චෙක් අත්තර මෙන්ච් එකට වඩා මම ගැලපෙන නිසා මේ ආයතනය ගත්තාම ඒ ආයතනේ first line defense second line defense third line defense කියලා ගත්තාම මේකේ first line defense එකේදී IT system එක එහෙම නැත්නම් IT security unit එක තියෙන ගොඩක් වැඩ ඒ කට්ටිය තමයි සම්බන්ධව බලන්නේ. ඊට පස්සේ දැන් ආයතනේ මේ second line defense එකේ risk එක complaints සහ මේ third line defense එකේ internal auditor කියලා දැන් ආයතනය ගත්තාම කැඩෙනවන්නේ IT unit එක තියෙනවා. ඊට පස්සේ ඕන ලොකු business value ආයතනයක තියෙනවනම් වෙනම cyber security unit එකක් ඉන්න පුළුවන්. දැන් බැංකුවක් ගත්තාම එහෙම ඉන්නවා වෙනම IT unit එකක් වෙනම ඉන්නවා. ඊට පස්සේ hacking සම්බන්ධව මොනවා හරි මූල්‍ය වංචා ඒ වගේ දේවල් කරන්න නෝනම් ඒව ගැන හොයන්න බලන්න වෙනම අන්න ඒවට ඒ විදිහට මේ ඊට internal audit කරන අන්න ඒ වගේ මේ unit තියෙනවා. ඒ unit සම්බන්ධව තමයි මේ defense technology සම්බන්ධව දාලා තියෙන්නේ. security policy කියලා security policy ගත්තාම දැන් ආයතනයක email privacy policy social media වැඩ කරද්දී කොහොමද කරන්න ඕනේ කියලා හැසිරෙනවා ගැන වෙනම නීති රාමුවක් හදලා දීලා තියෙනවා. එන්න ඒ සම්බන්ධව තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ information වලින් වැඩ කරද්දී workplace එකේ monitor policy ඒ කියන්නේ දැන් ආයතනයේ ඉන්න සේවකයන් සම්බන්ධ monitor කරන්න පුළුවන් නේ. ආයතනයේ මැනේජර්ට පුළුවන් නේ දැන් අර පරිගණක වල මොනවද වෙන්නේ කියන එක හොයන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය මැනේජර්ස්ට නම් ඒ සම්බන්ධ වෙලාවක් ගොඩක් වෙලාවට නැහැ. උන් සාමාන්‍ය ලංකාවේ එහෙම ලොකුවට එම් බලන්නේ නැහැ. මම පිටරට නම් මේ මැනේජර්ස්ලා සාමාන්‍යයෙන් බලනවා මේ වර්ක් ප්ලේස් එකේ මොකෝ වෙන්නේ කියලා. ඒ වගේම ඒකවල සාමාන්‍ය වෙනම යුනිට් එකක් පවා දාලා තියෙනවා මේ අර වැඩ කරන එම්ප්ලොයිලාගේ ඒකේ ඒ කට්ටිය මොනිටර් කරනවා. යන්නේ ඒක සම්බන්ධව දීලා තියෙන මොනිටර් පොලිසි ගත්තාම දැන් සෝෂල් මීඩියා වලට කොච්චර ටයිම් එකක් වෙන් කරනවද අන්න ඒ සම්බන්ධව තියෙනවා දැන්. අන්න ඒ සම්බන්ධව සිකියුරිටි පොලිසි එක ආයතනයක තුල හදලා තියෙනවා. දැන් අනිත් software දැන් ඔය ගොඩක් වෙලාවට monitoring software හරහා ආයතනය ඇතුළේ ඉන්න සේවකයෝ social media යනවද එයා කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් ඒ පරිගණක මුඛාංගවල ඒ හැම එම්ප්ලොයි වැඩ කරන හැම මේ
එක පරිගණක වලට මේ ඉන්ස්ටෝල් කරලා තියෙන software කරා මැනේජර්ට බලන්න පුළුවන්. ඒ වගේ මේ යහමද යුනිට් එකක් කරන උන්ටත් බැලුවේ. හරි ඊමේල් ප්‍රයිවසි ගත්තාම මේ ඊමේල් වලදී කොහොමද වැඩ කරන ආරක්ෂාවලිය වැඩ කරන්නේ කියන එකේ නීති රීති රාමු තියෙනවා. ඒ වගේම ඒ වලින් ආයතනයේ තියෙන සමහර ෆයිල් අපිට වෙන තැන් වලට යවන්න පුළුවන් නේ. දැන් ආයතනයේ ඇතුළේ තියෙන රහසිගත තොරතුරු මේ වෙන කම්පැනිස් වලට යවන්න පුළුවන් නේ. දැන් ඒ වගේ ඊමේල් පොලිසි එහෙම දීලා තියෙනවා. අනේ ඒක තමයි මේ සිකියුරිටි පොලිසි කියලා දැන් ආයතනයක හඳුන්වා දීමේ ක්‍රමය දැකගෙන දාන්න. access rules for personal system කියලා. ඒ කියන්නේ දැන් security profile security ආයතනයක දැන් පද්ධති වලට ප්‍රවේශ වෙන්න පුළුවන් සීමානික නෑ. කියන්නේ දැන් ආයතනයේ තියෙන දැන් සමහර තොරතුරු වලට ප්‍රවේශ වෙන්න පුළුවන් යම්කිසි සීමාවන් තියෙන එක එක පුද්ගලයන්ට එක එක විදිහට ඒ ෆයිල් බලන්න පුළුවන් විදිහට ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො අපි අර ඒ කියන්නේ ආයතනයේ දැන් හිතන්න අතිශය සංවේදී තොරතුරු තියෙනවා අතිශය සංවේදී නොවන තොරතුරු තියෙනවා අන්න එතකොට එක් එක් පුද්ගලයාට ඒ තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව ඇක්සස් එක වෙබ් එකක් හරහා නම් ඒ වෙබ් එකේදී සංවේදී තොරතුරු වලට යන්න පුළුවන් මැනේජර්ට ඊට පස්සේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට යන්න පුළුවන්. එහෙම පහළට යන්න බෑනේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ. ඇක්සස් එක ඒ කියන්නේ වෙබ් එකේ ඇක්සස් එකේ යන්න පුළුවන් අදාළ තොරතුරු වලට ප්‍රවේශය දීලා තියෙන පුද්ගලයාට විතරයි. Tools and technologies for safeguarding information system. ඇත්තටම මෙතනදී ගොඩක් වෙලාවට tools and technologies for safeguarding එතන මෙතන තියෙන්නේ ඔයාලා දන්නවා දැන් අපි Facebook එකට එහාම අයිගේ තියෙන two factor authentication කියලා එකක්. ඒ කියන්නේ Facebook එකට ගියාම අපිට සමහර වෙලාවට දැන් මේ two factor authentication ක්‍රියාත්මක කරාම අපේ ෆෝන් එකට නම්බර් එකක් එනවා. කියන්නේ අපි වෙබ් එකට ලොග් වෙනකොට username password ගහලා ලොග් වෙනකොටම අපිට පොඩි නම්බරයක් ටයිප් කරන්න එනවා. ඒක ෆෝන් එකට එනවා. මේ මැසේජ් එකේ SMS එක විදිහට. අපි ඒක ගහලා තමයි සයිට් Facebook එකේ ඇතුළට යන්නේ. ඒක තමයි මේ two factor authentication වෙන්නේ. දැන් අපි ඒක ආයතනයට ගත්තාම ආයතනයේ තියෙන අපි අර ඉන්ටර්නෙට් එක වගේ සාකච්ඡා කරපුවාම ආයතනයේ තියෙන පොදුවේ ආයතනයේ සේවකයන්ට යන්න පුළුවන් සයිට් එකට ලොග් වෙලා එතකොට ලොග් වෙලා දැන් අර කට්ටිය සේවකයෝ අර විදිහට යනකොට මේ සේවකින්ට අර විදිහට ප්‍රවේශය දෙනකොට ඒ විදිහට ප්‍රවේශය දෙනවා නම් පාස්වර්ඩ් වෙන අයට යන්න පුළුවන් වෙන අයට යන්න නොදී ඒ විදිහට ආරක්ෂා කරගන්න තමයි මේ ඔතෙන්ටිකේෂන් කියන සිස්ටම් තියෙන්නේ. ඒකට පාස්වර්ඩ් කොහොමද මේ දෙන්නේ ඊට පස්සේ කාඩ් දෙනවා නම් ඒ වගේ දැන් සමහර ආයතනවල දැන් තියෙනවානේ ඔය දුරවල් ඇරෙන්නේ කාඩ් වලින්නේ. ඒතකොට ඒ කාඩ් වල තියෙන ප්‍රවේශ මේ වෙන අයට ඒ කාඩ් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට ඒ කාඩ් වල තියෙන ප්‍රවේශමය තත්ත්වය ඒක ආරක්ෂාව ඊට පස්සේ අන්න ඒ වගේ දේවල් තමයි එතන. කියන ආරක්ෂා ආයතනයේ තියෙන පද්ධති වල ඇතුළු වීමට ප්‍රීමේදී ඒ පිළිපැදිය යුතු සහ ආරක්ෂක ක්‍රමවේදයන් සම්බන්ධව මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ෆයර්වෝල් කියන්නේ ගොඩක් වෙලාවට ෆයර්වෝල් කියලා නම් ගන්නෙ මේ දැන් අපේ සමහර දැන් අපේ සිස්ටම් වලක් තියෙන ෆයර්වෝල් අනවශ්‍ය වෛරස් වෙන ඒවා ඔක්කොම බ්ලොක් කරලා දාන ගොඩක් වෙලාවට ෆයර්වෝල් සිස්ටම් එකෙන් තමයි මේ අපේ data අපිට එනවා නම් ඉන්ටර්නෙට් එකෙන් data එන dataස් ඔක්කොම check කරලා ඒවා ඒ සනමනක් තියෙනවා ඒවා බ්ලොක් කරන්න මේ ෆයර්වෝල් එකෙන්ම තමයි. දැන් ඊළඟ මේ අපි සාකච්ඡා කරන corporate firewall එකේදී දැන් ඔයාලට පේනවා ඉන්ටර්නෙට් එකෙන් ගන්න data ටික අරගෙන මේ firewall එකෙන් check කරනවා. ඊට පස්සේ check කරලා web server වල තියෙනවානේ. ඊට web server වලින් පස්සේ firewall තියෙනවා. ඊට ආයතනයේ තියෙන පරිගණක පද්ධති වලට එනකොට ලොකු මේ firewall system වල හරහා තමයි ගිහින් ඇවිල්ලා පෙරලා වෛරස් තියෙනවා නම් ඒවත් අයින් වෙලා අර hackers-ලා වෛරස් තිබුණා නම් ඒවත් මේවයින් පෙරලා මෙතන එන්නේ සිස්ටම් එකට එන්නේ.
ඇන්ටිස්වයිරස් and ඇන්ටිස්පයි software ගත්තාම ගොඩක් වෙලාවට පරිගණකවල ආරක්ෂා කරන අපි අවස්ථ එහෙම පාවිච්චි කරනවා ඕගොල්ලෝ අවස්ථ වෙනකොට දැන් අවයිඩ පාවිච්චි කරන්න පුළුවන් කැස්පස්කී පාවිච්චි කරන්න පුළුවන් කැස්පස්කී නම් ගොඩක් වෙලාවට ස්ලෝ ඒවා ඉතින් අපේ සිස්ටම් වලට ගැලපෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඉතින් ලොකු software එකක් කියන්නේ ගේම් ගන්න software නම් අවුල නැති ලොකු නම් ගන්න යන්නේම නෙන්නේ ඊට තියෙනවා මේ threat management system කියන්නේත් ආරක්ෂාව සඳහා එන එක මෘදුකාංග සිස්ටම් resource direction system කියන්නේත් virus අනම්මනම් යන ඒවා චෙක් කරලා ගන්න පුළුවන් පරිගණක පොඩි පොඩි tools තමයි සිස්ටම් තැන තමයි මෙතන සාකච්ඡා කරලා තියෙන්නේ virus guard කියලා හිතාගත්තාම හරිම තමයි encryption and public key ගත්තාම මෙතන මම encryption key එක කියන්නේ encryption key එක ගත්තාම encryption එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ දැන් සමහර ෆයිල් අපි මම අර කලින් කිව්වා වගේ මෙන්න මෙහෙම ෆයිල් එකක් තියෙනවා ඒ ෆයිල් එකේ දැන් මේ ෆයිල් එක එතනට යනකොට අපි මේ තියෙනවා අපි හිතමු මේකට නමක් දීලා තියෙනවා කියලා encryption කියලා encryption කියලා ෆයිල් එකේ නම දීලා තියෙනකොට මේක පොඩ්ඩක් මේකට තව security වැඩි කරලා මේක තව ආරක්ෂාව ඒ කියන්නේ වෙන නමකට ෆයිල් එකක් විදියට ඇතුළට ඒ කියන්නේ මේ වගේ මේ ෆයිල් එක ඇතුළට මේකට දාලා ආරක්ෂිත විදියට අපි ෆයිල් එක සෙන්ඩ් කරනවා අන්න encryption කියන්නේ අපි encrypt කරලා අරක වෙන ඒ ලොක් එකත් එක්ක ඒක මම යාළුවාට ෆෝන් එකෙන් යවන්න පුළුවන් මට ඒකට දැන් මම මේ විදියට ෆයිල් එක encrypt කරලා ඒක මම යවනවා තව යාළුවෙකුට ඒකට එතනදී encrypt කියන්නේ ෆයිල් එක ආරක්ෂිත තත්ත්වයට හරවන එක. ඒතකොට ඊට පස්සේ මේක අරින්න පුළුවන් අර key එකෙන් විතරයි. ඒ key එක යාළුවට යවුවට පස්සේ යාළුවට පුළුවන් මම password එක ෆෝන් එකේ යවනවා. ඒකට උට පුළුවන් ඒක encrypt එක අරගන්න මේ ෆයිල් එක. දැන් ඔයාලා හරියට ගත්තොත් උදාහරණයක් අන්න අකමන්නේ මේක සරලව අදහා ගන්න ඕන. එතකොට හරි. ඊට පස්සේ මේකේ සාමාන්‍ය ලොකුවට මාර්කම දීලා තියෙනවා. මම අර ප්‍රටික සාමාන්‍ය දාලා තිබ්බට encryption and public key infrastructure දැන් මෙතනදී වර්ග දෙකක් තියෙනවා digital certificate කියලා digital certificate වෙන්නේ digital certificate electronic credential that bind the identifier of the certificate owner to pair the electronic encryption keys one public one private that can be used to encrypt and hide information digitally. The purpose of the digital certificate to ensure that the public key obtained certificate belong to the entity which certificate was issued. In other words, digital සාධක තොරතුරු හා digital සංකේතන කිරීම කියන මෙතනදී ගොඩක් වෙලාවට මේ digital certificate කියන ඒවා issue කරනවා. දැන් digital certificate එකක් කරහා යම් කිසි ෆයිල් එකක් අර වගේම විකේතනය කියන්නේ encrypt කරලා යවලා දැන් මේකට නම් ගොඩක් වෙලාවට මේ example එකක් වෙනවා ලේසි වගේ digital certificate බලන්න. අතරම මේ encryption and public key වලදී ගොඩක් වෙලාවට ඉන්නේ ආරක්ෂාවම තමයි. දැන් අපි ආරක්ෂිතව ෆයිල් එකක් send කරාම දැන් අර මම කලින් කිව්වා වගේ digital certificate එකක් දාලා ඒක send කරාම දැන් අපි දැන් පොඩි ෆයිල් send කරනවා නම් එතනදී අපි ආරක්ෂිත පොඩි ෆයිල් එකක් ආරක්ෂිත ෆයිල් එකකට දාලා දැන් උදාහරණයක් මම සල්ලම දෙන්නම් ඔක වර්තෙන් හිතා ගන්න බෑනේ. පොඩි ෆයිල් එකක් තියෙනවා ඊට පස්සේ ඒකේ ඔක්කො මේ digital certificate එක කියලා හිතන්න මේ certificate file එක ඇතුළේ මේක දාලා යවන එක කියලා හිතන්න මේක තමයි සරල අර්ථය. දැන් ආරක්ෂිතව යවා ගන්න ක්‍රමයක් තමයි විදිහට තමයි මේ digital
සර්ටිෆිකේට් කියන ක්‍රමයේදී තියෙනවා තියෙන ඊට පස්සේ පබ්ලික් කී කියන්නේ ඒවම තමයි සාමාන්‍යයෙන් ආරක්ෂාව තමයි අපි යවන data වල ආරක්ෂාව තමයි සාධක කරන්නේ ඊට පස්සේ මේ security in cloud platform ගත්තාම ඒකෙන් දැන් ගොඩක් වෙලාවට දැන් අර මම කලින් කිව්වා වගේ කලින් ප්‍රසන්ටේෂන් එක සාකච්ඡා කරා වගේ දැන් ආයතනයක තියෙන දත්ත හදිසියෙ හැකර් පහරක් එල්ල වෙනකොට ඒක තියෙන මෘදුකාංග වල තියෙනවා දැන් සමහර මෘදුකාංග වල දීලා තියෙනවා මේ ෆොටෝ බෑකප් එකක් යනවා දැන් මේ බෑකප් වලට අර වෛරස් එනකොටම පටවල ගාලා ෆයිල් ටික අරගෙන ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරනවා ඒගොල්ලන්ගේ data මේ බෑකප් වලට ඊට පස්සේ ඊට පස්සේ දැන් මේ බෑකප් දෙන ආයතනත් එක්ක සහ ඒ ආයතනයයි මට තියෙනවා නම් ප්‍රයිවට් ආයතනයක් ඒ පෞද්ගලික ආයතන මේ දෙක අතර ඇග්‍රීමන්ට් තියෙනවා සර්විස් ලෙවල් ඇග්‍රීමන්ට් තියෙනවා දෙපැත්තම අතර මේ එකඟතාවයෙන් එතකොට එයාලා අපිට සර්විස් එක දෙනවා නම් අපි ඒගොල්ලොත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ අන්න ඒක තමයි මේ සර්විස් ලෙවල් ඇග්‍රීමන්ට් වලදී වෙන්නේ ගොඩක් වෙලාවට security in mobile platform ගත්තාම security policies should be a guideline user platform application mobile device management tool authorization inventory record control update මෙතන දැන් ගොඩක් වෙලාවට mobile platform ගත්තාම ආයතනය ඇතුලේ ඉන්න සේවකින්ද ගොඩක් වෙලාවට apps එහෙම පාවිච්චි කරන්න දෙනවා දැන් ඒගොල්ලන්ගේ දැන් සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් වැඩ කරන අවස්ථාවලුත් තියෙනවා අන්න එතකොට දැන් ඒගොල්ලන්ගේම ඔෆිස් සමහර tools ආයතන ඇතුලෙන් හදලා දෙනවා මොබයිල්ස් වලට දැන් එතකොට මොබයිල් platform හරහා වැඩ කරනකොට ඒගොල්ලෝ සේව් කරන ෆයිල් ගොඩක් වෙලාවට ආරක්ෂිතව ඔයාගේ ෆෝන් එකේ තියෙන්න පුළුවන් එතකොට ෆෝන් එකේ ආරක්ෂාවත් ආයතනයට වැදගත් නේ ඒ නිසා ගොඩක් වෙලාවට ආයතනය තුලටම විසින්ම ආරක්ෂක දුකාංග දෙනවා මොබයිල් එක සිකියුරිටි එක තත්ත්වයන් වැඩි දියුණු කරගන්න ඒ වගේ අවස්ථා හදලා දෙනවා ඊට පස්සේ එන්ක්‍රිප්ෂන් විදිහට ඒ කියන්නේ අපේ මොබයිල් එකේ තියෙන ෆයිල් ටික අපි අප්ලෝඩ් කරනවා නම් ආයතනයේ වෙබ්සයිට් එකට අපිට තියෙන්නේ ඒ ෆයිල් යවනවා නම් යවද්දි නිකන් යවන එක කිව්වොත් එහෙම අවුල්නේ නිසා අර එන්ක්‍රිප්ට් කරලා එහෙම කියන්නේ ෆයිල් එක ආරක්ෂිතව අර මං කලින් කිව්වා වගේ අර දාලා ආරක්ෂිත තියෙන වර්ඩ් ෆයිල් එක අරගෙන මේක ඇතුලේ තියෙන ලොග් ෆයිල් එක ඇතුළට දාලා කියන්නේ ඒක එන්ක්‍රිප්ෂන් කරලා මේ එන්ක්‍රිප්ෂන් කරලා ඒ ෆයිල් එක සෙන්ඩ් කරනවා සෙන්ඩ් කරපුවාම ආයතනයට ඒක සාමාන්‍යයෙන් බලන්න පුළුවන් ඒ ෆයිල් එක අන්න ඒ වගේ දේවල් තමයි සිකියුරිටි කියන්නේ ආරක්ෂාව තමයි මොබයිල් වල ආරක්ෂාව තමයි මේක සාකච්ඡා කරන්නේ තියෙනවා disaster recovery planning business continuity planning එතන ගොඩක් වෙලාවට ආයතනයේ දැන් backup and recovery plan ගත්තාම හදිසියෙ මේ ප්‍රහාරයක් හැකර් ප්‍රහාරයක් එල්ලම මාර දීන් එක backup එකක් තිබ්බොත් backup system එක cloud system එකක් තිබ්බොත් අර පඩවට ගාලා අර දත්ත හැකර් වෛරස් ප්‍රහාරය එල්ල කරන ඒ වෙනකොටම system එකේ වෛරස් ගාඩ් වලින් අඳුරගෙන අර පටස් ගාලා අර දත්ත ටික backup කරලා cloud system එකේ කියන්නේ පිට සේව තියෙන පරිගණක පද්ධතිය තැම්පත් කරනවා අන්න ඒක තමයි backup and recovery plan කියලා මම කතා කරන්නේ ඊට පස්සේ business continue to plan focus on restoring business operation after disaster recovery planning this type plan need to identify for most critical business impact analysis to determine impact of an outage determine with system rest of us okay දැන් කතා කරන්නේ වැඩි වෙලා ඉවර නම් කියන්නේ හරි වෙලා තිබ්බනම් hacker පහර වෙලා ඉවර නම් ඊපස්සේ කොහොමද ඒ දත්ත ආරක්ෂිතව ගන්න ආරක්ෂිතව යම් ආසාදන වෛරස් වෙලා තියෙනවා ඒ ආරක්ෂිතව ඒ වෛරස් ගන්න හරහා disaster කියන්නේ ඒ වෙලාව මොනවා හරි වෙලා තියෙනවා නම් අපි පද්ධතිය ආරක්ෂිතව වෛරස් අයින් කරලා අපේ තියෙන ෆයිල් ආරක්ෂිතව ගන්න එක තමයි මේ සම්බන්ධව සම්බන්ධ මේ plan එකක් ඒකට හදලා තියෙන්න ඕනේ කියලා සාය කියන්නේ ඒකට වෙනම tools protocol එකක් හදලා තියාගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා ensuring system availability කියන්නේ ගොඩක් වෙලාවට දැන් මෙතනදී firewall ගැන තමයි සාකච්ඡා කරන්නේ. Online transaction processing requires availability for torrent computer system to return data on hardware, software and power supply. It environment provide continuous service අපි ප්‍රයිවට් ආයතනයක් වුණාම එයාලා සාමාන්‍යයෙන් මේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්
ලංකාවේ නම් එහෙම ලොකුවට නැහැනේ. පිටරට එහෙම නැහැ. පිටරට වෙනම පරිගණක ආරක්ෂාලා දෙන මේ ආයතන තියෙනවා. මේ ආයතනත් එක්කනේ දැන් මේක අපේ මේක සන්ටේෂන් එක ගොඩක් වෙලාවට තියෙන්නේ මේ සිලබස් එක මේ හදලා තියෙන්නේ මේ කැනේඩියන් සිලබස් එකත් මේ කැනේඩියන් සිලබස් එකත් එක්ක කැනේඩියන් සිලබස් එකත් එක්කම ඒ නිසා මේ මේකේ තියෙන වීඩියෝ මේකේ තියෙන දත්ත ආරක්ෂිතව ඒ කියන්නේ මේකේ වෙන්නේ ඒ කියන්නේ ආයතනයේ තියෙන තොරතුරු සහ අර තොරතුරු එකතු කරලා ඒ කියන්නේ පෞද්ගලික ආයතනයේ අර ආයතනයේ තියෙන ආරක්ෂිත දත්ත ආරක්ෂිතව සම්බන්ධ කරන. ඒ කියන්නේ මෙහෙමනේ දැන් මම කලින් කිව්වා වගේ අර ආයතනය පෞද්ගලික ආයතනය අතර දත්ත ඒ කියන්නේ ඩීල් එකක් තියෙන එකතාවයක් තියෙන ගොඩක් වෙලාවට මේ ආරක්ෂිත තත්ත්වයන් ඒ කියන්නේ යම් කිසි හැකර් පහරයක් ආගේ එළවුනොත් ඒකේ සම්පූර්ණ වගකීම අර පෞද්ගලික ආයතනේ බාර ගන්න ඕනේ. ඒ කට්ටිය තමයි මේ ඉන්ෂුරන්ස් සිස්ටම් එක අවైలබල් ඒ කියන්නේ පෞද්ගලික ආයතනේ පරිපූර්ණ ආරක්ෂක බාරෝ ඒ කට්ටිය තමයි කටයුතු කරන්නේ. රෝල් ඔෆ් ඔඩිටින් කියන්නේ ඒ කියන්නේ ආයතනයේ යම් තොරතුරු ඒ කියන්නේ රෝල් ඔෆ් ඔඩිටින් කියන්නේ ආයතනය ඇතුළේ ඉන්ෆර්මේෂන් වල තත්ත්වවල ආරක්ෂාව සම්බන්ධව ස්වාභාවික එක සහ ඒ සම්බන්ධ ඔඩිට් එකක් කරන එක තමයි. ඊට පස්සේ රෝල් ඔෆ් ඔඩිටින් එකේ විදිහට මෙතන දීලා තියෙනවා. user account with password ඊට පස්සේ මේ සිස්ටම් එකේ තියෙන මොන හරි මේකේ මෙතන තියෙන ගොඩක් කරලා තියෙන්නේ මේ එක එක පුද්ගලයෝ නම් තියෙනවනේ මේ. එයාලා තමයි ඔඩිටින් කරන්නේ. ඒකට එයාලට ඔඩිට් කරනවා කියලා වෙනම තියෙනවා වෙනම මේ ડોකියුමන්ට්ස් වලදී මේ ආරක්ෂක මුදුකාංග වල ආරක්ෂාව සම්බන්ධයෙන් එයාලා වෙනම පාබලන එක තමයි කරන්නේ.